10 ශ්‍රේණිය දෙවන වාරය lesson number 14 ප්‍රතිශතය percentage part 2 ආයුබෝවන් ආදර දරුවනේ ආදර අම්මේ තාත්තේ මම පරම ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට 2020 ලැබුවා වූ මේ නව අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. හරි. පුතාලා විතරයිද මේ මේ සුබ අලුත් කිව්වට අපිට මේ අවුරුද්ද සුබ ලෑලි කියන. අපිට එහෙම හිතන්න එපා. මේක මුළු ලෝකෙම තියෙන වේසලකින්ද අපි මේක සාර්ථකව අපේ ලංකාව මුහුණ දෙනවා. අපි ඇත්තම ආඩම්බර වෙන්න ඕන අපේ මේ සියලු දලාම එකතු වී මේ කරන කාර්යය සම්බන්ධයෙන්. එහෙනම් ඇමරිකාව ලොකු බලවේගයක් උනාට දැන් මොකද වෙලා තියෙන්නේ? ඉතාලවත් අසරණ වෙලා තියෙනවා. අපි හේව නෙමෙයිනේ. අපි පුංචි රට උනාට අපි දැන් ලෝකේ බබලනවා. ලෝකයේ අංක 1 වගේ ඉතා ඉහළින් ඉන්නවා. මට අහලා ඇති මම මේ ග්‍රීන්ලන්තේ තමයි දැනට මේ වෛරසය මේ 13 දෙනෙක් හැදිලා 13 දෙනා මේ විදිහම සරිපෙලා තියෙනවා. ඒ රට විතරයි දැන් සම්පූර්ණම මේ සුව වෙලා තියෙන්නේ. ඉතින් අපේ ලංකාවත් දැනට හැදෙන්නේ ඔය මේ නිරෝධාරයේ වෙලා විතරයි. ඉතින් අපිට හම්බෙන කට්ටිය අඩුයි. ඉතින් අපිට ලොකු තියලා බලාපොරොත්තුවක් අපිට හැකි ඉක්පරින් පාසල් යන්න පුළුවන් වෙයි කියලා. කොහොත් තව ටිකක් කාර්යයයි අපිට ඒ අපි බලයින් එපා. අපි ඒ වෙලාවම වැඩ කරමු. මහසි වෙමු. දරා හදන්න, වගා කරන්න, පොදලම වෙන්න, සමගිය සමාදානය කරගන්න කියලා බව ඉතාමත් ආදරෙන් ඉල්ලා හිටිනවා. අද පුතේ හේතුවේ එනම් හැමෝම අපි මේ ලැබුවා අවුරුද්ද සුබලෑ අසුබලෑ සුබයි කියලා අපි හැමෝම හිතා ගන්නවා. අසුබ කියලා හිතුවද ඒක අපි සුබ පැත්තට හරවගමු. ඒක ප්‍රාර්ථනා කරනවා හැමෝටම එහෙනම් සියලු දලාතම නැවතවතාවක් සුබ ඍතුවද්දය කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවනේ ඉතින් විජේ බාගර පුංචි වැරදීමක් වුණා මතක මේ සමාවෙන්න ඕන. මේ උත්තරේ එන්න ඕනේ 17 ගාන මේ උත්තරේ එන්න ඕනේ. ඒ තාම කිව්වේ වචනේ තුන කියලා කිව්වේ දෙපාරම. නමුත් උත්තරේ එන්න ඕනේ 17. මේ තමයි අවසාන උත්තරේ හදාගන්න. ආදායම් බදු income tax මෙන්න මේකනේ බදුනේ මොනවාද බදු කියන්නේ මොකන්ද? බදු කියන්නේ ටැක්ස් එකක් නේද? අපි රජයට අපි ගෙවන මුදලක්. හරි? රජයේ පහසුකම් සපයනවා. දැන් බලන්න මේ වෛරසයේ බලන්න දැන් හොඳම උදාහරණය තමයි සෞඛ්‍ය පහසුකම නේ. සෞඛ්‍ය පහසුකම ඉහෙළම තියෙන රටක් තමයි අපේ ලංකාව. දැන් ඊයේ මෙතන තියෙනවා ලෝකෙ ඉන්න දෙවෙනිම බුද්ධිමතු ඉන්නේ. වැඩිම දක්ෂයෝ ඉන්න ඉන්ටෙලිජන්ට් මේ කට්ටිය ඉන්නේ අපේ ලංකාවේ කියලා. දෙවෙනි ස්ථානයේ පළවෙනි ස්ථානයේ දෙවෙනි එක ලංකාව. මේ හැම ලොකු ආදම්බරයක්. මේ සෞඛ්‍ය නොමිනේ දරින්න තමයි අපේ මිනිස්සු මෙච්චර මේ අපේ මිනිස්සුත් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඇමරිකාව බලන්න ඔක්කොම සල්ලි වලද. එහෙනම් මිනිස්සු මේ එක බල්ලු වගේ මේ මැරෙනවා නේද? ඉතින් අපේ යහපත යටි තාපත් වාසලවන්තයි. එහෙනම් අපිට ඒ බදු වල දෙකක් තියෙනවා. එකක් මොකද්ද? ත්‍රිජු. අනිත් එක වක්‍ර බදු. direct tax, indirect tax. මොනවාද ත්‍රිජු බදු? වරිපරම්, තීර බදු, ආදායම් බදු. අපි ඉතින් වරිපරම් කියනවා, තීර බදු කියනවා. අද අපි සාකච්ඡා කරන්නේ ආදාය බදු ඉන්කම් ටැක්ස් සහ වැට් කියන එක සම්බන්ධයෙන්. ඊපස් අපි කරනවා පොලිය. පොලිය සම්බන්ධයෙන් අපි ඊළඟ මේ කොටස අද දවසේ අපි සාකච්ඡා කරනවා. හරිද? මුලින්ම එහෙනම් අපි අවධානය යොමු කරනවා මෙන්න මේ ටේබල් එකට. මේ ටේබල් එක මේ වගුව බලන්න මේ chart එක බලන්න. මොකද මේක තමයි මූලික දේ. මම ඉතින් පැහැදිලිව කියලා දුන්නා මේ අවස්ථාව තුළ දල්ලවල පුතාලට ඕනම ගානක් හදන්න පුළුවන් 11 පන්තියේ දක්වා ඕනම ගානක් මේ chart එකේ හදන්න පුළුවන්. ආයෙත් මම තේරුම් කරනවා පළවෙනි අවස්ථාව. බලන්න කියන්නේ 2000න් 110ක්. කියනක 200. නේ? 2000න් 110ක්. දැන් 10% of the 2000 is 200. පළවෙනි අවස්ථාව. ඔය දෙවෙනි අවස්ථාව 110ක් කියන්නේ 200 නම්. 10ක් කියලා 200 නම් අපි කොහොමද හොයන්නේ සම්පූර්ණ මුදල 100ක් කියන්නේ 2000යි නේද? අයි හේතුව 210 බෙදලා ඒ උත්තරේ 100 වැඩි කරනවා. එතකොට ඒ උත්තරේ එනවා. ನಾವು පැහැදිලි කියලා දුන්නා. ඒ දෙවිය අවස්ථාව. තුන්වෙනි අවස්ථාව මොකක්ද කියන්නේ? 200 නම් 100 හොත්තරද? 10යි. නේ? මේ අවස්ථාවේ පැහැදිලිනේ. මෙතන මේ උත්තරේ එනවා. මේ උත්තරේ මෙතන එනවා. මේ මෙතන එනවා. පැහැදිලි නේද?
හොඳයි. මේ chart එකේ මුදේ තේරුම් ගන්න මේ මූලික දේ තා අත්‍යවශ්‍යයි. අපි හිතලා අද දවසේ අපි මේ කරන් යන්නේ මහත් ආදායම් බදු income tax. income tax වල අපි ප්‍රධාන මාතෘකාව. හරි. ඉතින් මොකද්ද මේ ආදායමක් කියලා කියන්නේ? මොකද මේ income back කියලා කියන්නේ? income නේ අපි හිතනවා ආදායම හම්බ වෙනවා. ආදායම අපි කොහොමද උපයන්නේ? සමහර වෙලට දන්නවා වල තාත්තම්මා ආදායම උපයන්නේ කොහෙන්ද? ප්‍රස්තාව වෙන්නේ. තාත්තම්මා කරන රැකියාවෙන් මාසෙට වෙනතක් හම්බ වෙනවා නේ. ඊට පස්සේ සමහර අය ව්‍යාපාර කරනවා. බිස්නස් කරනවා. ව්‍යාපාරණී ආදායමක් හම්බ වෙනවා. සමහර අය දේපොළ තියනවා. නේද? සමහර අය ඔක්කොම තියනවා. හරි? දේපොළ තියනවා. ඔය දේපොළ වලුත් යන ආදායමක් හම්බ වෙනවා. ඉතින් අපි මේ ආදායම් බදු කියනක මේ මුළු සේරම ගෙවන්නේ නැහැ. පැහැදිලිද? මුළු ලංකාවේ හැමෝම මේක ගෙවන්නේ ඉතාලම ස්වල්ප ප්‍රමාණයක් ගෙවන්නේ. ඇයි හේතුව? හැමෝම ගෙවන්න හේතුව මොකද? තාත්තම්මලා අහලා බලන්නකො. ඔයාලා තාත්තම්මලා අහලා බලන්න ඔයාලා ආදායම් බදු ගෙවනවද කියලා. එහෙම ගෙවන්න නැති හේතුව එයාලා ආදායම් බදේ 2013 වර්ෂයේ තීරණය කරා. දැන් මේක වෙනස් වෙලා තියෙනවා. 2013 තීරණය කළා ලක්ෂ 5කට වැඩි නම් more than 500,000 ලක්ෂ 5කට වැඩි නම් අනිවාර්යයෙන්ම වාර්ෂික ආදායම. The annual income is more than 500,000. That person should be paid tax. හරිද? ලක්ෂ 5කට වැඩි නම් වාර්ෂික ආදායම අනිවාර්යයෙන් මේ පුද්ගලයා tax එකක් ගෙවන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ලක්ෂ 5 අපිට 4,99,500යි. මෙයා තමයි යාගේ ආදායම වාර්ෂික ආදායම. දැන් මොකද වෙන්නේ? tax එක ගෙවන්න ඕනද? ඕන නැද්ද? නෑ නේ අයියේ. දිනෝනේ. මේ 5000 අඩුයි. එහෙනම් මෙයා tax එකක් ගෙවන්න ඕනේ නෑ. තව එක්කෙනේ ආදායම 550,000යි. දැන් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මෙයා tax එකක් ගෙවන්න ඕන. පැහැදිලිද එහෙනම්? එහෙනම් ලක්ෂ 5ද අඩුනවා ගෙවන්නේ ලක්ෂ 5ට වැඩි නම් ගෙවනවා. හරිද? තව ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය හිතනවා දැන් ලක්ෂ මේ 5,50,000ටම ගෙවන්න ඕනද කියලා. නෑ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. 5,50,000 ගෙවන්න ඕනේ නෑ මතේ. අනිවාර්යයෙන්ම 5,05,000 free. හරිද? tax free. ලක්ෂ 5ක් 5,05,000ට ආදායමෙන් tax එකක් ගෙවන්න ඕනේ නෑ. හරිද? වැඩි වෙන ගාලා තියෙනවානේ. දැන් කීයද වැඩි වෙන ගාලා? 5,50,000න් ලක්ෂ 5ක් අඩු කරමු. කීයද මේ 50,000යි. එතකොට ටැක්ස් ගෙවන්න ඕනේ එහෙනම් මේ 50,000 විතරයි. තේරුණාද? මේ මෙච්චර මේ සංඛ්‍යාව ගෙවන්න ඕනේ නැහැ. ලක්ෂ 5ට වැඩි පුරුදු තමයි ටැක්ස් ගෙවන්න ඕනේ. අපි ලක්ෂ 6යි කියලා. ලක්ෂ 6 ලා කීයේ ටැක්ස් එක? ලක්ෂයයි. ලක්ෂ 10 ලා ලක්ෂ 5යි. ලක්ෂ 12 ලා කීයේ ලක්ෂය? 12 5 ගියා ලක්ෂ 7යි. හරි. ඒ තමයි අපි ආදාය බදු කියලා. හැමෝම ගෙවන්නේ නැහැ. ගෙවන්නේ ලක්ෂ 5ට වැඩි නම් වැඩි වල මුදල තමයි අපි ආදායම ගෙවන්නේ. අපි දැන් බලමු එහෙනම් ආදාය බදු වල හැදවීම. මම කිව්ව දේ ඔය මේ පැහැදිලිව කියනවා. හරිද? ඒක මෙහෙම දෙයක් කියලා. තව දෙයක් කියනවා. ඔය බදු අපිට අවුරුද්ද කරන්න පුළුවන්. හරි we can pay annually or quarterly. කාලතු වශයෙන් ගෙවන්න පුළුවන්. මාස 3 ගෙවන්න පුළුවන්. කාලතු වශයෙන් හෝ වාර්ෂිකව අපිට මේ ඉන්කම් ටැක්ස් එක ගෙවන්න අපිට පහසුකම් සපයලා තියෙනවා. අපි හැමදේම ගෙවන්නේ රජයට. ඔයාලා දන්නා ආදාය බදු දෙපාර්තමේන්තුව කියලා කියනවානේ. ඉංග්‍රීසි රෙවුනේ. ආදාය බදු දෙපාර්තමේන්තුව තමයි මේ ටැක්ස් ෆයිල් එක ඔයාලට එවනවා. ටැක්ස් ෆයිල් එක එවුවහම ඒ අනුව ඔයාලා ටැක්ස් එක ගෙවන්න ඕන. අපි යන බලමු නම් මේකේ හැදින්වීම. කිසියම් පුද්ගලයෙකුගේ උපයන වැටුප හෝ ව්‍යාපාරවලින් හෝ තමා සතු දේපොළ වලින් ලබන වාර්ෂික ආදායම කිසියම් සීමාවක් ඉක්මවන විට රුපියල් 500,000ක් හෝ නැතහොත් ලක්ෂ 5ක් ඒ සඳහා රජය බද්දක් අය කරයි. එවැනි බදු ආදායම් බදුවේ. ආදායම් බදු වාර්ෂිකව හෝ කාර්තු වශයෙන් ගෙවිය හැකිය. The government imposes a tax on the annual income of an individual which is earned as salary from property or through a business and which exceed a certain limit. Such taxes are called income taxes. Income tax can be paid annually or quarterly. මේ තේරුමේ ඒ ආදායම් බදු රජයේ විසින් 2013 වසරේ නිකුත් කරපු මේ තමයි ටේබල් එක. ටැක්ස් ටේබල් එක. මම වරද්ද මේ
පරදු ලක්ෂ 5 නිදහස් tax free. ඊළඟ ලක්ෂ 5ට 4යි. ඊළඟ ලක්ෂ 5ට 8%. next මේ 500,000 12%. this is a chart. හරි? එතකොට මේක විභාගයෙන් දෙද්දී වරහේ දෙනවා ඒක. ඒ වල මේක මට කියන්න අවශ්‍ය නැහැ. විභාගයේ exam එකේ මේ වගේ ගාලා දෙද්දී වරට අදාළ දේ දෙනවා. ඊට මේ don't worry about that. බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ටේබල් එක දෙනවා. එහෙනම් වර මේ මට කියන්න ඕනේ නැහැ. මම මේ වරට අද දවසේ අපි මේ ගණන් හදන්න පුතේ මේ ටේබල් එකේ. ඒක මේ ටේබල් එකේ පොඩ්ඩක් උළු තියාගන්න. පැහැදිලිද? හරි මම මේක වෙලා දාන්නේ නැහැ. උපාර ඒක පොඩ්ඩක් මට තියාගන්න. හොඳයි. හරි. ඔය දැන් ගණන් තුනක් දැම්බර නේද? මේ ගණන් තුනම ඔයාලා මේ 26 ගාන ලියාගෙන අපි ඒ ගාන හදමු. ඊපස්සේ 27 ගාන ලියාගන්න. ඊපස්සේ ඒ ගාන හදමු. ඒක ඔක්කොම ලියාගන්න ඕනේ නැහැ. ඔය කැමතිද තුනම එකම ලියාගන්න කමන්නේ නැහැ. මේ හැමදාම පොතේ ලියවෙන්න ඕන. හොඳයි. ඊපස්සේ අපි ඊළඟ අපි ආයේ හම්බෙද්දී මේ පාර ආයේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? ඒක ලොකු වරදක් ලොකු වාසියක්. ඒක 26 ගාන ලියාගෙන අපි ගණන් හදමු. 26 ගාන වල කියන්නේ ඊළඟ ඉන්කම් එක ලක්ෂ 7යි. මුළු ආදායම කියන ලක්ෂ 7යි. ප්‍රශ්නාක එකම මොකක්ද අහන්නේ? එකේ ගහන්නේ. අපි මේක ලක්ෂ 7යි ලක්ෂ කීයද නිදහස් වෙන්නේ? ලක්ෂ 5 නිදහස් වෙනවා. එහෙනම් අපි බදු ගෙවන්න ඕන මුදල කීයද එහෙනම්? ලක්ෂ 7ම ගෙවනවද? නෑනේ. 7ම ගෙවන්නේ නෑ. ගෙවන්නේ එහෙනම් ලක්ෂ 7න් අපි අර tax free එක ලක්ෂ 15 ඒක we have to subtract අඩු කරනවා මේක. ඒ කීයද එහෙනම් taxable income එක කීයද? 200,000. බදු ගෙවීම මුදල කීයද? ලක්ෂ 2යි. එනකොට tax ගෙවන්න ඕනේ සීද කීයද? 4යි. 4% නේ. එහෙනම් 4 ගෙවන්න ඕනේ මේ ලක්ෂ 2 සඳහා පමණයි. එහෙනම් ප්‍රස්තාවක දෙකේ අහන්නේ මොකන්ද? ගෙවිය යුතු බදු මුදල. එහෙනම් කීයද? 100ට නම් 4යි. එනකොට ආදායම 100 නම් 104ක් ගෙවන්න ඕන. රුපියල් 104 නම් 24 ලක්ෂ 2 කොච්චරද? 200,000 කීයද? කී කැපර ගියා උත්තර එන්නේ 0.1 2 3යි 0.1 2 3යි 4 times 2 8 එනම් කීයද එන්නේ 800,000 ලක්ෂ රුපියල් කීයද 8,000යි එන්නේ එලා ලක්ෂ දෙකට කොච්චර ගෙවන්න ඕනද 8,000ක් ගෙවන්න ඕන ටැක්ස් එක ඔය තමයි ප්‍රශ්නාංක දෙකේ උත්තරේ කො වෙනකම් දෙක දැන් පොඩක් ඔළුවේ තියෙන දෝ මෙච්චරයි ලක්ෂ 7ක් ගෙවන්නේ ලක්ෂ 5 අනිවාර්යයෙන් කිව්වල මේක අයින් කරන්න ඕන. හරිද? ඒක පැහැදිලිව ඔළුවේ තියෙන්න ඕන. ලක්ෂ 5 අනිවාර්යයෙන්ම අඩු කරලා තමයි මේක අපි ගන්න. මේක taxable income එක. මොකද මේ කියන්නේ? බදු ගෙවිය යුතු මුදල. කීයක් ගෙවනවද? 104යි. එහෙනම් 104 නම් ලක්ෂ දෙක මෙච්චරද? 8,000යි. හරි. අපි යමු එහෙනම් 27 ගානට. දැන් බලන්න මේ 27 ගානේ කොච්චරද මුළු ආදායම 1 million 200,000 එක මිලියන 200,000 ඒ සද්ද හැරව වැඩි ගණන් ගන්නවා පාරපාර ඉන්නවා නාලියෝ බලු කුප්පෝ එක සත්තු ඉන්න වැඩි ගණන් ගන්නවා වැස්සේනවා අවුවේනවා මේ එක සද්ද හැරව කුරුල්ලෝ කෑ ගන්නවා බයික් යනවා ඉතින් වැඩි ගණන් ගන්නවා උතර පාඩු කවදාරේ යමු කරලා ඉන්නකො හරි ඉතින් බලන්න 1 මිලියන 200,000 හරි බලන්න අපිට මේක ටේබල් එක විදිහට මේක අපි හදාගමු. බලන්න එහෙනම්. මේක 1 මිලියන 200,000. මේක ඉස්සෙල්ලාම වෙන්නේ ලක්ෂ 5 අපි මුලින්ම ගමු. ලක්ෂ 5 මොකද වෙන්නේ? ලක්ෂ 5 ෆ්‍රී. ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. අවුත් ඊපස්සේ ඒ ලක්ෂ 5 හරි. ඊපස්සේ ඊළඟ ලක්ෂ 5 තියෙනවනේ. ඒ ලක්ෂ 5ද කීයක් ගෙවන්න ඕනද? කීයක් ගෙවන්න ඕනද? කීයද 104යි 4%. හරි. එහෙනම් තව කීයක් ඉතුරුද එහෙනම්? ලක්ෂ 5යි 5යි ලක්ෂ 10යි. තව කීයද? ලක්ෂ 2යි. very good. එහෙනම් ලක්ෂ 2ද කීයද? මේ මෙයා හරි දැන් ඊපස්සේ ඊළඟ ලක්ෂ 5. ලක්ෂ 5 වෙන්න ඕන අපිට.
ලක්ෂ 5 ඕන මුදල. රුපියල හරි කමන්නේ. මෙතන ලක්ෂ 20ක් තියෙනවා. එහෙනම් ලක්ෂ 200 මේ ලක්ෂ 2ක් තියෙනවා. එහෙනම් ලක්ෂ 2ක 100 කීයද? අත ගාන කියනවා. පැහැදිලිද? මේ තමයි බ්‍රේක් ඩවුන් එක. ලක්ෂ 12 නම් ලක්ෂ 12න් ලක්ෂ 5 ෆ්‍රී අනිවාර්යෙන්ම ඊළ ලක්ෂ 5ට 4 ගානේ ඊළ බැලන්ස් එක කීයද 200,000. ඒකද කීයද 8%. ප්‍රශ්නයක් එකේ අහන්න මොකද්ද? මෙන්න මේක අහන්නේ. පළමු ලක්ෂ 5ට ගෙවන මුදල. නේද? ඒක කීයද? 104යි. 104 නම් ඊළ ලක්ෂ 5ට. රුපියල් කීයද? 20000 නේද? ඒකයි කීයද කරන්න ඕනේ නැහැ නේ. පැහැදිලිනේ? හරි 20000යි. දෙකෙන් මම දහන්නේ total tax එක හරව. ගෙවිය යුතු මුළු බද්ද හරව. එහෙනම් මෙතන දැන් මෙයා පීනේ මෙතන tax එක බිඳුවයි. මෙතන කීයද ආවේ? 20000යි. හරි. මෙතන දැන් මේක හොයන්න ඕනේ නේද? අපි එකක් හොයමු එහෙනම්. ඊළඟ ලක්ෂ මෙන්න මේ උදලට ලක්ෂ දෙකට. එහෙනම් 100 තරම් කීයද? 8යි. එහෙනම් ලක්ෂ දෙක කොච්චරද එහෙනම්? ඊයේ රකම ගියා. රුපියල් 16000 නේද? එහෙනම් 16000. එතන ජවන් 10 බලමු. මේ ලක්ෂ 5ට ටැක්ස් හැල්ලා බිඳුවයි. මේ ලක්ෂ 5ට 20000යි. මේ ලක්ෂ 5 කීයද? රුපියල් 16000යි. එහෙනම් කීයද මුළු ටැක්ස් එක? total ටැක්ස් එක කීයද එහෙනම්? 20000 ඩලර් 16000. කීයද අර? ඔව් 36000. 36000 is a final answer. හරි. This is a tax for first 500,000. පළමු ලක්ෂ 5ට මුදල මේ තමයි 20000. ඊට පස්සේ ඊළඟ ඉතුරු වෙන මුදල දිනවනේ. බැලන්ස් එක taxable cumulative taxable income එක ලක්ෂ 2යි. ලක්ෂ 2කයේ 107 ගානේ රුපියල් 16000යි. එන අවසාන කීයද නම් 20000යි 16000යි 36000යි. ඔය 27 ගානේ නම් පැහැදිලිනේ? හරි. හරි. ඉතින් පුංචි මිස්ටේක් එකක් පොඩි වැරදීමක් අතවස් වීමක්. මෙතන එන්න ඕනේ එක් ලක්ෂ කීයද? මේ 1,250,000. ඔයාලා කියන්න බෑ කි. පස්සට කියන්නේ කි. හරි කවන්නේ. එහෙනම් ඔන්න එනම් මෙතන පොඩි හදලා බලමු මේක. ලොකු ප්‍රශ්න නැහැ පුතේ. මේ කියන 50,000 මෙතන කියන්නේ 250,000යි. හරි. දැන් මේක හරියට හේරන්ද? 250,000 කීයද හේරන්ද? රුපියල් 20000යි. එහෙනම් මෙතන 20000 කීයද? 40000. එක්කලා වෙලස ගාන එකමයි. හරි පොඩි මේක පොඩි ඒක පොඩි අත්දැකීමන්නේ. මොකක් පොඩි එක්ස්පීරියන්ස් එකක්. ඒක මේ මෙතන මේ ගාන වෙනස් වුණාම ඔයාලා තේරුම් ගන්න මේ ගාන හදන්නේ කොහොමද කියලා. දැන් පැහැදිලිනේ. පුංචි වරදක් වුණා. නමුත් ඒ වරද ඒ ගාන තේරුම් ගන්න තව අවස්ථාවක් උදා වුණා. එලා ලක්ෂ 5ක් ෆ්‍රී ඊළඟ ලක්ෂ 5ට 20000යි ඉතුරු 2,50,000ද 20000යි. ඒ 20000 කියනවා 40000යි. හරි. දැන් මොන විශේෂතරේ ගාන දෙනවා. ඒ 24 ගානෝනේ මේ ගාන කරන්නේ ධම්ම සූත්‍රය ධම්ම නේද? ඒක පොත පාවිච්චි කරන්න ඕන. ඒ සූත්‍රය පොත මට කියන්න. ලොකු දෙයක් නෑ අපි අර මේ ලාල් ප්‍රසස් එහෙුවේ ඒක තමයි පොඩි වෙනසක් තියෙන්නේ. හරි. මේ ගාන 24 ඉන්කම් එක කීයද? ලක්ෂ 7මාරයි. ලක්ෂ 7මාර කොච්චර ගෙවනවද ආදායම් බද්ද? 10,000යි ගෙවන්නේ. හරි. එතකොට අහලා මොකද්ද? ආදායම් බදු ප්‍රතිශතය අහනවා. percentage of tax එක අහනවා. කීයද ප්‍රතිශතය යනකොට? ඒක හොයන්න කොහොමද? පොඩ්ඩක් හිතන්න. ඔයගොල්ලෝ තනියම කරන්න. තනියම උත්තරේ 104යි. මම උත්තරේ ගන්න බලන්න. මම පුංචි වෙලා දෙන්න. දැන් වීඩියෝ එක නවත්තලා උත්තරේ හොයන්න. හොයලා චෙක් කරන්න මේ උත්තරේ හරිද කියලා. හරි. මම මේක නන්ද මම දන්නවා අනිවාර්යෙන් මේ ගානට උත්තර දෙකක් ඇවිල්ලා ඇති. සමහර අය 4 එන්නයි කියලා මේ සමහර අය 4 ආපු අය නෑ හැපි. 4 ආපු එකේ කියලා සර් මේ ගාන මොකරි වැරද්දෝ කියන්නේ. නෑ. බලමු එහෙනම් මොකක්ද ඇත්තටම උත්තරේ හරිද කියලා. බබද හරි ඔයාලද හරි කියලා බලමු. එහෙනම් බලන්න. ඉස්සල්ලාම සමහර මේව කරනවානේ. 100ට නම් අපි දන්නේ නෑනේ. අපි x එක හදන්න ඕනේ. අපි මෙහෙම කරගන්න. ඔය 10000 ගෙවන්න ඕනේ කීයද? 10000 ගන්න ඕනේ 7,50,000ට.
එහෙනම් 7,50,000ද 10 නම් 100 කොච්චරද? හරිද? ඒ ලක්ෂ 7 මාර්ගයේ ආදායම 10 නම් 100 කොච්චරද? මේ කැපුණාම උත්තරේ මේ කී දෙන්නේ? බිඳු බිඳු කැපුණාම දල වශයෙන් මෙතන එනවා මේ 100යි මේ මෙතන හරියම කැපෙන්නේ නැහැ. නිකම් පපුව 2යි 5ව 2යි 5ව 15යි. හරිද? දෙවරක් මේ 20යි 20 බෙදීම 15යි. උත්තරේ එන්නේ 1 ගානක් එන්නේ. හරි උත්තරේ නිකන් සම්පූර්ණ උත්තර දාන්න 1 ගානක් එන්නේ. හරි. ඒක උත්තරේ 104 නෙමෙයි එන්නේ. අපෝ 1 ගානක් ආවේ. හරි. සමහර මේක මේ හදද. සමහර අය හැදුවේ මෙහෙමයි. සමහර අය හැදුවේ මෙහෙමයි. ලක්ෂ දෙකමාරක 10000 කියනවා. දෙකමාර 10000 නම් 100 කොච්චරද? බලමු. දෙකමාර 10000 100 කොච්චරද? මේක කපලා ගියාම මොකද එන්නේ? කෙලින්ම බිඳුව බිඳුව කැපුණා 25 1 25ව 4යි. ඕන්න 4 ආවා. ඕන් 4 ආවා. මේෙන් ආව 4. දැන් ඕන්න එහෙනම් මේ උත්තරේ හරි. ඒක මම කිව්වේ නේද? දැන් කට්ටිය පුතාලා හිතලා ඇති යකෝ මේ ගාන කොහොමද මේ හැදුවේ කියලා. කොහොමද 250,000 ආවේ? 450,000 වුණා 250,000 දැම්මේ ඇයි? අන්දාරේ. ඇයි ඒක? ලක්ෂ 5 අපි විදහස් කරන්න බෑ. අපි ලාභ බලමු 450,000 කොහොමද මේකේ බ්‍රේක් ඩවුන් එක නේද? ලක්ෂ 5 මොකද එන්නේ? ෆ්‍රී. තව කීයද ඉතුරුද? තව ඉතුරුයි 250,000. එහෙනම් අපි දන්නවා ෆ්‍රී නම් කීයද ගෙවන්න ඕනේ? බිඳුවයි. රුපියල්ක්වත් ගෙවන්න ඕනේ නැහැ. එහෙනම් ලක්ෂ 2කමාර තමයි ඔන්න ගෙවන්න ඕනේ. එහෙනම් තව ඔළුව පාවිච්චි කරන් දෙනවා. ඔහේ ගලා හදන්න තේරුම් ගන්න ඕන. මේ ක්‍රමේ සම්පූර්ණ වැරදි. පැහැදිලිද? ලක්ෂ 7කමාරක ගෙවන්නේ ලක්ෂ 2කමාරක විතරයි. පැහැදිලිද? right. උත්තරය අපය ඉතා අති විශිෂ්ට ළමයි. කල්පනාවෙන් ඔළුව පාවිච්චි කරලා වැඩේ කරනවා. හොඳයි. අපි යමු එහෙනම් හෝම්වර්ක් එක බලමු එහෙනම්. හෝම්වර්ක් එක උත්තර දෙනවා. පුතා චෙක් කරලා බලන්න. මේ උත්තර එක චෙක් කරලා බලන්න. ගාව චෙක් කරන්න ඕනේ. පැහැදිලිනේ? එකතු කළ අගය මත බදු. Value added tax VAT. ලැක්කිව සමහර තාත්තලා හැබැයි ඉඳ හොයනවානේ. මේ කාලේ වැච් කියන්නේ මේක ලැක්කි වුණා නම් බාල ෂොක් නේද? ඈ වැච් බෝතල ඇතුළේ නම් කට්ටිය තාත්තම්බර හරි ආසාවෙන් ගහන්නේ. වැච් කියන විශ්සිය ළමයිනේ. වැච් කියන්නේ අලක්කු බෝතලේ වැච් කියලා. ඒ වැච් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ප්‍රතිශතයේ වැච් නම. හරිද වැච්. වැච්. හරි. පොඩි පොන්චි කරාවතිය වල කියනනම් වැච් 69 කියලා කියනවා අලක්කු බෝතලය. හරි. ඔය පුතේ මේක මෙහෙම පොඩි කතාවක් තියෙනවා. ඒක මේ සාමාන්‍ය මම අහලා තියෙනවා. වැක් කියන ආප්පු වර්ගයේ තමයි සාමාන්‍ය ලොකු මේ වගේ තියෙනවා ලොකු මේවා පීප්ප කියලා. ලොකු මේ බාජන වල තමයි මේ අරක්කු හදන්නේ. මේක අවුරුදු ගානක් මේක මේ අරක්කු දාලා සෑහකාරයෙන් තියනවා. පදම් කරනවා. සාමාන්‍ය මේකේ රසය වෙන්න මේක අපි අක්ෂයෙන් දානවලු. හැම වාජිනම අක්ෂයෙන් දානවලු. තාත්තා මල දැන් විශේෂ තාත්තලා නේද? අක්ෂයෙන් දානකොහම සමහර අප්‍රිය වේදන්නේ නැහැ නේ. ඊපස්සේ ආයේ අරක බොන්නේ නැති වෙන්නේ නැහැ නේ. ඒක ලොකු දෙයක් නේද? ඈ අස්සේ දානවා. අස්සේ දාපුවා මේක හසේ වෙනස් වෙනවා. හරිද? මේ තියෙන බලලේක ඒ වගේ 60 ඒ වගේ තියනවලු. එක වාරයක් මේ 69 කියන එක 69 කියන මේ පීප්පය තුලේ මේකේ තියෙන අරක්කු අනිත් ඒවා වැඩිය ඉක්මනින්ම අලෙවුනවලු. මේකේ පොඩි තියෙන බාර විදිහට මේ ඉන්නේ මේකේ දිවාද්දේ වැඩිනවලු.
පස්සේ බලපුවම ඒ හේතු විශේෂ හේතුවක් බලපුවම මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ. ඔය ඇත්තම කතාව මේ. දවසක් වෙලා තියෙන්නේ මේ අස්සයක් දාන්න මේ ඒතුව මේකේ මිනිස්සේ වැටිලා. අර මේ සේවකයෙක් වැටිලා ඔය සේවකයා මේකේ කාර්යයක් දී වෙනවනේ දන්නේ නැහැ ඉතින්. සේවකයා නැහැ අතුරුදහන් වෙලා. කට්ටිය හොයනවා සේවකයා නැහැ. බලගිය අවසාන තමයි දැක්කේ මේක ඇතුලේ තියෙනවා ඒකේ ඇටකටු තියෙනවා. මිනිස්යාගේ ඇටකටු මේකේ ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. බලන් ගියාම අර මොකද්ද මේ දිවාත් දෙක? අර මිනිස්යාගේ ශරීරයේ එක මේ පදම් වෙච්ච ඒකෙන් මේ හැදුණු මැච් 69 තමයි මේ ජනප්‍රිය වෙලා තියෙන ලෝකේ. ඉතින් ඒ වගේ පොඩි කතාවක් තියෙනවා. ඔක ඇත්තට දන්නේ පොඩි කතාවක් මම කියන්නුනේ. මේ ඉතින් වල ඒක වල සාමාන්‍ය දෙලිපත මේක වල මේ වැච් කියන්නේ අලක්කු වර්ගයක් ඒ 69 කියන එක. හරි? මේ වැච් කියන්නේ අපි දැන් මේ තේරුම් මොකද වැච් කියන්නේ කියලා. වැච් කියන්නේ මේවයි. වැච් කියන්නේ අපි ඉන්ඩිරෙක්ට් ටැක්ස් එක. මොකද ටැක්ස් කියන්නේ ඉන්ඩිරෙක්ට් ටැක්ස් එක. වක්‍ර බන්ධ. ඒ කියන්නේ අපි මේ වක්‍ර බඳු අපිට අපි ගෙවන දන්නේ නැහැ. දැන් ආදායම් බදු, වරිපරම්, යහම තීරු බදු, කස්ටම් ඩියුටි අපි ගෙවනවානේ. අපි කෙලින්ම ගෙවනවා. ආන්දෝල ගෙවනවා. මේක අතර තමයි කවුරුත් ගෙවන්නේ නැහැ. ගෙවලා ඉතින් අපි ගෙවලා විශේෂයෙන් අපි වගේ පාරිභෝගිකයෝ මේ පෑර ගත්තොත් පෑරට අපි වැට් එකක් ගෙවනවා. අපුතාල ගන්න ඇදුම් පැරදුම්. යාන වාහන. බලන්න ඕන බිල් එක චෙක් කරලා බලන්න. ලයිට් බිල්, ටෙලිෆෝන් බිල්. බලන්න ටෙලිෆෝන් බිල් දැම්මෝ ගිහින් බලන්න ටෙලිෆෝන් බිල් එක මේ වැට් එකක් තියෙනවා. නේ? වැට් එකේ පුතේ වෙනස් වෙනවා. 15ක් තියෙනවා. 20ක් තියෙනවා. සමහර වෙලාවට 0.0යි. ඔය අත්‍යවශ්‍ය ආහාර සඳහා මේ වැට් එක මේ අය කරන්නේ නැහැ. සමහර මේ කාලේ සමහර මේ මහාලසිය සමහර බලු වැට් ෆ්‍රී හේතුව දැන් මේ ආන්දුවාන් පස්සේ වැට් එක අඩු කෙරුවා 115 අඩු කෙරුවා ඒක සහලයක් ඊට අපි හැම ගෙවල් අපි හැම බහද්දයක් සඳහාම අපි වැට් එකක් ගෙවනවා අපි ඒක දරුවත් හෝ රොදලත් අපි වැට් එකක් ගෙවනවා අපේ පැය රුපියල් 20යි කියන රුපියල් 20 ඇතුලේ 115 අපි වැට් එකක් ගෙවුවා වාහනයක් ගත්තොත් ඒ ලක්ෂ්‍ය අපේ වාහන ලක්ෂ්‍ය 30 කියන ලක්ෂ 30ට අපි වෙලම අපි මිනිය 30යි කියමු මිනිය 30යි මිනිය 30ට වෙන වැට් එකක් 35 අපි ගෙවුවා ඉන්ෂුරන්ස් වල එහෙමයි හැමදේම වැට් එකක් ගෙවනවා තමයි ඒක තමයි කියන්නේ වක්‍රබදු පැහැදිලිද එහෙනම් හරි එහෙනම් මේ අපිට මේ අපි ඉතින් වැට් එක ගෙවනවා අපිට මේ අපි පෑන් කම්පැනි පෑන් හදලා කම්පැනි පෑන් අපිට පෑන් ලක්ෂයක් ගන්නවා මුළු ලංකාවේ පෑන් ලක්ෂයක් ගන්නවා පෑන් ලක්ෂයේ ආදායම අපිට ලක්ෂ 20 මේ ලක්ෂ 20 ලක්ෂ 20 නම් මෙයාලා මේ 115ක් අපි හැමෝම වැට් එකක් ගෙවන්නේ මේ ආදායම මේ අද අපි ඒ කියලා ආයතනයක් කියලා කියන ඒ ආයතනයේද මේ වැට් එක මේ අපි ගෙවන වැට් එක මෙයාලට එකතු වෙනවා. මේ ආයතනේ මොකක්ද? මේ ආයතනේ ගෙවනවා හජේට මේ වැට් එක පස්සේ ගෙවනවා. හරි මේ කස්සවගේ මේ එක කෙලින්ම මේ අදාළ මේ ආයතනයේ පස්සේ ආයතනයේ ආයේ ගෙවනවා ආදුවට. තේරුණාද? ඒක තමයි මේ කස්ටමර්. මේ තමයි අපි අදාළ සේල්ස්මන්. අදාළ ආයතනයේ කම්පැනිය. කම්පැනියට අපි වැට් ගෙවනවා කම්පැනිය ඒ වැට් එක ආදුවට ගෙවනවා. ඒ තමයි මෙහි අර ක්‍රමය. සමහර ආයතන තියෙනවා මේ ආයේ මේ ආදුව මේ පස්සේ මේ කම්පැනි කාගේ වැට් එක ගෙවනවා. සමහර PAC සමාගමවල ඒ තියෙනවා ඒ වගේ නීතියක්. ඒ ගාමතේ වැට් එක ආපහු යාලද රීම්බර්ස් කරනවා. ආපහු වැට් එකේ පස්සේ ගෙවනවා. ඒ වගේ යම් බව දේවල් තියෙනවා. පුතාලා සාමාන්‍යව දැනගන්න ඒවා අපි මේ විභාගයේ වහල් නැති වුණාට මේවා සාමාන්‍ය දැනීම අපි ඒවා දැනගන්න ඕනේ. එතන බලමු එහෙනම් වැට් එකේ හැදිවීම බලමු. මොකද්ද මේ වැට් එකෙන් බලමු එහෙනම් මොකද්ද හැදිවීම? කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී හෝ සේවාවක් ලබා ගැනීමේදී එහි මුළු වටිනාකමින් කිසියම් ප්‍රතිශතයක් එකතු කළ අගය මත බදු ලෙස අය කෙරේ. භාණ්ඩ අලෙවිකරුවන් හා සේවා සපයන්නන් මෙම බදු මුදල් පාරිභෝගිකයන්ගෙන් අය කර ගන්නා අතර එම මුදල් රජයට ගෙවීමට ඔවුහු බැඳී සිටිති. When a product or a service is bought, a percentage of its total value is charged as value-added tax. The trader who sells the product and the service provider, who are both bound to pay this tax, charge it from the consumer.
පස් වාක 32. කීයේ මේකේ මේ වටලාවම රුපියල් 80000 නේද? හරි. හරි the value of this good is 80,000. මේ බහදී වටලාවම 80000යි. කීයේ වැට් එක 20යි. පස් වාක එක මොකක්ද දාන්නේ? වැට් වශයෙන් කියවල බුදුර නේ. එහෙනම් කොහොමද මේ සිගාරා මෙන්න මේ අවස්ථාවේ මේ අවස්ථාවේ 100 මේ අවස්ථාව පළවෙනි අවස්ථාව 100 කියන්නේ 100 තරම් 20යි 120 තරම් 80000 කොච්චරද 120 තරම් කී 80000 එහෙනම් කැපිලා ගියාම උත්තරේ එනවා කීයද උදාලා රුපියල් ඉතින් 0.1 2 3 4 රුපියල් 16000 පැහැදිලිද එහෙනම් හරි එහෙනම් රුපියල් 80000 ඔතිලා බහක් දැස්සදා වැට් කීයක් ගෙවන්න ඕනද 120 ගාලා ගෙවුවොත් රුපියල් 16000ක් ගෙවන්න ඕන හරි අපි ප්‍රශ්නාව දෙකේ හරවා දැන් මෙයා මේ ඔය කස්ටමර් කියනවා සම්පූර්ණ මුදල. දැන් 80000 උනාට එයා සම්පූර්ණ කොච්චර කියන්න ඕනද? දැන් මේක එකතු වෙනවා. එහෙනම් මේ ඒ කියන්නේ 80000 ධන 16000. කියන්නේ නේද? 80000යි මේක එකම රුපියල් 96000ක් තමයි යා කස්ටමර් අවසානයේ ගෙවන්න ඕනේ. පැහැදිලිද එහෙනම්? 80000ට මේ වැට් එක 16000 එක්කවලම අවසානයේ කස්ටමර් ගෙවන්න ඕන 96000. ඔය තමයි වැට් එකේ කියන වෙනස. පැහැදිලිද? right හොඳයි. ප්‍රතිස් දෙව් තුල මහත් කියන්නේ වැට් වශයෙන් කීයක් ගෙවනවද? 450ක් ගෙවනවා. කීයේ වැට් මේ ප්‍රතිශතය 15යි. හරිද? ඒ කියන්නේ මේ අවස්ථාවේ දෙවිදි අවස්ථාවේ ඒ කියන්නේ මේ බලන්නේ 10ක් කියන්නේ 200යි. ඒ වගේ මෙතන කීයේ 15ක් කියන්නේ 15ක් කියන්නේ 450 නම් එලා කීයේ සම්පූර්ණ මුදල එනවා. ප්‍රශ්න එකේ හරියන 100ක් ගන්න ඕන. හරි. ඒක කොහොමද? 15ක් කියන්නේ 450 නම් කොහොමද මේ සම්පූර්ණ බහන්දේ වචනම ගන්නේ නේද? 450 පහරවන්නේ 15ක් කියන්නේ 450. අපි එකක් වෙවුවෝ. ඔය එකක් කරන්නේ නේද? 450 15 බෙදලා. බෙදලා එකක් මෙන්න එකක් නෙමෙයි. මේ තියෙන්නේ 100 එකක්. එහෙනම් 100ක් වන්දන මේක 100ෙන් වැඩි කරනවා. පැහැදිලිද එහෙනම්? දැන් 450 මෙතන කැපුණාම කියන්නේ මේකයි 30යි. 30 30 මේ උත්තරේ 3000 නේද? එනක් කියන බහන්දේ වටලාවම 3000 උතරේ. ප්‍රශ්නාංක දෙකේ හරවා වැට් සමග මේ බහන්දේ වටලාවම. the value with tax එනක් කියනවා. 3000ට වැට් එක කීයක් ගෙවන්න ඕනද? 450ක් ගෙවන්න ඕන. අවසාන උත්තරේ කියන්නේ නම් 3450යි. ඔය තමයි නම් වැට් සමග මුදල. හරි මෙන්න මේක අපිට මෙහෙම කරන්න පුළුවන්. අපිට මේ value එක 100 නම් වැට් එක කීයද? 15. රහන මොකක්ද දෙනවා? වැලියු එක අහන්නේ. එයා දන්නා මේ හිතමු කී වැට් එක 450යි. අපි සාමාන්‍යයෙන් හදලා බලන්නේ 15ක් කියලා 450යි. දැන් 15ක් කියලා 450 නම් 100ක් හොයන්න ඕන. ඔය සාමාන්‍යයෙන් හදලා මෙහෙමනේ 450 100 වැඩි කරලා 15 බෙදෙනවා. ඒ තියෙන්නේ මේකමයි නේද? මේකමයිනේ එකම ක්‍රමය. එන උත්තරේ මේ උත්තරේ නම් 3000 එනවා. 3000යි 4000 කීයද? 3450. හරි මම මේකේ ගණන් තුනක් දෙනවා හෝම්වර්ක් දාලා එක හදලා ඒ ගණන් ටික තේරුම් ගන්න ඕන. හරි. අපි හෝම්වර්ක් බලමු එහෙනම්. පොලිය ඉන්ට්‍රස්ට් හරිද? අපි දැන් මේ ඉන්නේ අපේ පාඩමේ අවසාන භාගයේ. පොලිය ඉන්ට්‍රස්ට් කියලා කියනවා. ඉතින් මේ පොලියක් කියලා කියන්නේ. පොලියක් කියන්නේ අර අහලා තියෙන්නේ නේද? පොලිය කියවන්නේ. අයියේ පොලියක් කියවන්නේ. පොලියක් කියන්නේ එක්ක අපි ණයක් ගන්න ඕන. හරි? ණයක් ගන්න. ඒ නැත්නම් මේ අපි මේ මුදල් තැන්පත් කරන්න ඕන. අපි ඩිපොසිට් or we get a loan. loan එකක් ගත්තොත් අපි පොලියක් ගෙවන්න ඕන. ණයක් ගත්තොත්. ඒ වගේ මුදල් තැන්පත් කරුවොත්
deposit කෙරුවොත් අපි මේ පොලියක් අපිට ගෙවනවා. ණය අපි ගත්තොත් බැංකුවෙන් ඇයි අපිට බැංකුවෙන් ණය දෙන්න පුතේ? ආදරේද? නෑනේ. ආදරේට එහෙම දෙනවා අපිට උදව් වශයෙන් ණය දෙනවා. නමුත් එයාලා අපේ යනවා බලාපොරොත්තු වෙනවා. අපි 108ක් නැත්නම් 114ක් වාර්ෂික පොලිය අපි අය කරනවා. ඒ යම් මුදලක් ඒ අපිට මේ එකේ වෙනස් වෙනවා. 8 10 12 වගේ වෙනස් වෙනවා. මේක අපි මේ ණයක් අපි ගත්තා අපි පොලියක් ගෙවනවා. ඒවා අපි තමයි සමහර අය සල්ලි ඉන්නේ වැඩිපුර අතේ තියලා ඒක අපි බැංකුවේ තැන්පත් කරනවා. ඇයි තැන්පත් කරන්නේ? ඒක අවශ්‍යතාව. අතේ සල්ලි තිබුණොත් ගිල තිබුණොත් ඒක ප්‍රශ්නයක් නේ. සමහර ඉන්දියන් දෙන්නේ නැහැ. ඒ නිසා අදිසිය හොරේ අර ගියොත් කියලා බයයි. ඒක එලා මේ පොලිය බැංකුවේ තැන්පත් කරනවා. එහෙම නැත්නම් අපි තව තැන්පත් කරනවා අපිට එහෙම කරපුවාම අපිට බැංකුවේ සම්බන්ධය වැඩි වෙනවා. ඒ වගේම අපිට අදිසියේ බෑග් ගන්න හරි පුළුවන්. එහෙම මේ මුදලක් තැන්පත් කරපුවාම. ඒ තැන්පත් කරත් අපිට බැංකුවෙන් අපිට පොලියක් දෙනවා. මාස අවසානයේදී වාර්ෂිකව පොලිය ඇඩ් වෙනවා. සමහර දවසින් දවස ඇඩ් වෙන ඒවා තියෙනවා. කීක 1 6 7 වගේ යන පොලියක් ගෙවනවා. එකේ වෙනස් වෙනවා. කාලේ කාලේ වෙනස් වෙනවා. තැන්පත් පොලිය. හරි. ඒක පොලිය කියන්නේ මොන්නේ? අමතර මුදල එක්ස්ට්‍රා amount එකක්. අපි හිතමු රුපියල් 6000ක් මම ගන්නවා. 6000ක් ගත්ත එක්කනේ අන්තිමදී රුපියල් 7000ක් ගෙවනවා. අයි එහෙනම් 6000 කියන්නේ මොකන්ද එහෙනම්? 6000 කියන්නේ ණය මුදල. අපි කියනවා මුළු මුදල කියලා. මොකන්ද? මුළු මුදල. අපි කියනවා ප්‍රින්සිපල් කියලා කියනවා. ප්‍රින්සිපල්. මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් නෙමෙයි. ප්‍රින්සිපල්. මේ තමයි මොකන්ද? මුළු මුදල. මුළු මුදල. total amount එක. total amount එක. එතකොට 6000ක් ගත්ත බලුස්සේ ඇයි මේ 7000 ගෙවන්නේ? කීයා වැඩිපුර ගෙවලා තියනවද? ඒ තමයි මොකන්ද? පොලිය. ඒක පොලිය හොයන්නේ නේද? පොලිය හොයන්නේ එහෙනම් 7000න් 6000 අඩු කරනවා. පැහැදිලිද? කීයද රුපියල් 1000යි. ඔන්න එහෙනම් පොලිය. එහෙනම් පොලිය හොයන්නේ. පොලිය හොයන්නේ ඉන්ට්‍රස්ට් එක කියන්නේ මොකන්ද එහෙනම් 7000 කියන්නේ මොකන්ද? amount එක. amount එකෙන් අඩු කරනවා මොකද්ද? principal එක. පොලිය හොයන්නේ පොලිය සමානයි මුළු මුදලෙන් අඩු කරනවා මුළු මුදල. පැහැදිලිද? මුළු මුදල අඩු කරනවා. ඒ වගේම අපි මේ බැංකුවේ තැන්පත් කරත් අපිට රුපියල් 50000 තැන්පත් කෙරුවා. වර්ෂ ආරම්භයේදී. ඊට පස්සේ අවසානයේ අපිට 2020 කියලා 2020 ජනවාරි පරිවෙදා අපි රුපියල් 50000 බැංකුවේ දැම්මා. දැම්මහම 2020 දෙසැම්බර් 31 වෙද්දී බැංකු පොතේ තියෙනවා 57000. අපි හිතමු 57000ක් තියෙනවා. ඒ මොකද උනේ? 57000ක් දාලා හොර 57000 උනේ. වෙන කවුරුත් සල්ලි දැම්මද? නෑ නේද? ඒ බැංකුවේ අපිට ගෙවනවා පොලියක්. ඒ ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්නේ. පොලියක් ගෙවන්නේ. ඉතින් ඉන්ට්‍රස්ට් එක කීයද දැන් විතරක්? 57000න් 50000 ගියව මේ ඉන්ට්‍රස්ට් එක පොලිය 7000යි. අද පැහැදිලි විදිහේ අපි බැංකුවේ ණයක් ගත්තත් බැංකුවේ තැන්පත් කරත් ඕන මූල්‍ය ආයතනයකින් අපිට මේ ණයක් හම්බ වෙනවා. හරිද? හොඳයි. ඔය තව පොලිය මූලික හැදින්වීම. තව දැක්කේ පොලිය අපේ සාමාන්‍ය 10 පන්තිය නම් පොලිය වර්ග දෙකක් තියෙනවා. මොකද එකක් සුළු පොලිය. සුළු පොලිය. ඒක සිම්පල් ඉන්ට්‍රස්ට්. සිම්පල් ඉන්ට්‍රස්ට්. අනිත් එක කියනවා වැල් පොලිය කියලා. වැල් පොලිය. වැල් පොලිය. ඒක කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට්. හරිද? සුළු පොලිය තියෙන්නේ 10 පන්තියේදී. වැල් පොලිය තියෙන්නේ 11 පන්තියේදී. දැන් 11 පන්තියේ මේ වෙද්දී ඒ වීඩියෝ දාලා ඉවරයි. වැල් පොලිය අපි කරා දේරි වාරේ එපාද වෙද්දී වැල් පොලිය කරලා ඉවරයි. අපි ඒක 11 පන්තියේ කරමු. ඒ උදාහරණ 10 පන්තියේ මේ සුළු පොලියෙන් තාපොන්නේ ඉගෙන ගන්නවා. තව තියෙනවා නේද එකක් ගිනි පොලිය කියලා. ඒ ගිනි පොලිය කියන්නේ ඒකයි ගවයි කියන්නේ සමහර මේ පොලිය 10ක් 20ක් විශ්වාස ගන්නවා. ඒක ගිනි පොලිය කියන්නේ. සමහර ඉන්නෝනේ කඩේ මේ ගවයි පොලිය මිනිස්සු නේද? ලොකු පොලියක් ගන්නවා. ඉතින් මේ පොලිය එකමද පොලිය ගෙවනවා කියන්නේ ඒක පොලිය කියන්නේ ඇත්තෙන්ම හොඳ දෙයක්. නමුත් ඒක ලොකු පාපයක්. වැඩිපුර පොලිය ගත්තා ඒක ලොකු පාපයක්. සාමාන්‍ය පොලියක් ගත්තා ඒක අපි කරන පොඩි ඒක අපි අපේ සල්ලි වලින් මොකක් හරි උපයන්න බෑ. නිකන් සල්ලි දෙන්න බෑනේ. මේ පොඩි පොලියක් ගත්තාම නැහැ. ලොකු පොලියක් ගන්න එක පාපයක්. ඒක වැඩිපුර පොලිය පස්සේ යන්න බා
පොඩි අදුවෙන් ගන්න තරමට ඒක සාධාරණයි. හරි. දැන් අපි බලමු පොඩි සම්බන්ධයෙන් පුංචි හැදින්වීම කීපයක් අපි ඒක පොඩ්ඩක් බලමු ඉක්මනින්. බලලා ඊපස්සේ අපි සුළු පොඩි පාඩම අපි යමු. පොලිය ආකාර දෙකකි. There are two types. එක මුදල් තැන්පත් කිරීමේදී when the money is deposited තැන්පත් කළ මුදල සඳහා කිසියම් කාලයකට පසු ලැබෙන වැඩිපුර මුදල. When money has been deposited, the extra amount that is received at the end of the period of time. මුදල් ණයට ගැනීමේදී when the loan is taken මුදලක් ණයට ගැනීමේදී කිසියම් කාලයකට පසු ණය මුදල ආපසු ගෙවීමේදී ගෙවීමට සිදුවන වැඩිපුර මුදල. When the loan is taken, the extra amount that has to be paid when setting the loan after period of time. හරි. පුතාලා කිව්වා පොඩි හන්නේ මුළු මුදල අඩු කරනවා. පැහැදිලිද දාලා? හරි. ඔය තමයි මුළු මුදල කියන එක අවස්ථා දෙකක් කියලා අපි පැහැදිලි කරනවා නේද? එකක් මොකද්ද? ලෝන් එකක් ගද්දී ඒක අපි කියනවා ඒකත් මුළු මුදල. අපි 50000ක් ගත්ත ලෝන් එකක්. ඒක මොකද්ද? ඒකත් මුළු මුදල. ප්‍රින්සිපල් එක. ඒ වගේම 50000ක් තැම්පක් කෙරුවා. ඩිපොසිට් කෙරුවා. 50000ක් තැම්පක් කෙරුවා. මේ ණය මේ තැම්පතුව. 50000ක් තැම්පත් කරත් ඒකත් ප්‍රින්සිපල් එකක්. ණයක් ගත්තත් ඒක ප්‍රින්සිපල් එක. අපි ආරම්භ මුදල. හරි. මේ 50000 අරන් අපි මොකද 70000 ආපහු ගෙව කියලා. ඒ තමයි මොකන්ද? ඒ තමයි amount එක. මුළු මුදල. තේරුණාද? 50000 අපි තැම්පත් කරනවා රුපියල් 60000ක් හම්බෙනවා. ඒක මොකන්ද? ඒ මුළු මුදල. මොකන්ද? amount එක. හරිද? ඒකට මේ මෙතන මේවා සූත්‍රයක් තියෙනවා. අපි ඉස්සර කිව්වා වගේ පොඩි කියන මොකන්ද? මුළු මුදලෙන් අඩු කරනවා මුළු මුදල. I equal A minus P. ඉතින් මේකෙන් අපි පුළුවන් මේ සූත්‍ර දෙකක් හදාගන්න. මොකන්ද? අපි කොහොමද හොයන්නේ ප්‍රින්සිපල් එක කොහොමද? ප්‍රින්සිපල් එක කොහොමද? මේක හොයන්නේ නම් මෙයා මෙහෙට ගියනවා. මෙයා මෙහෙට ගියනවා. එතකොට මොකද වෙන්නේ? මුළු මුදල සමානයි මොකන්ද? මුළු මුදල මෙතන පෙරනේ මෙහාට ගියා දල වෙනවා. මේ පොලිය දලනේ මෙහාට ගියාම පෙරල වෙනවා. මොකක්ද වෙන්නේ? මුළු මුදල අඩු කරනවා පොලිය. හරි. එහෙනම් මෙතන මොකද්ද සූත්‍රය එන්නේ? I සමේ P සමානයි ප්‍රින්සිපල් සමානයි amount එකෙන් අඩු කරනවා interest එක. ඔය එක අවස්ථාවක්. ඒ වගේම අපි හොයන්න පුළුවන් මොකක්ද? ඊළඟ අවස්ථාව මොකද්ද? මුළු මුදල. කොහොමද මුළු මුදල හොයන්නේ? මුළු මුදල හොයන්නේ මුළු මුදල මෙහෙට අරන් යනවා. ප්‍රින්සිපල් එක අරන් යනවා අනිත් පැත්තට. මයිනස් නේ ප්ලස් වෙනවා. එහෙනම් මුළු මුදල සමානයි පොලිය දල මුළු මුදල. එහෙනම් මුළු මුදල amount එක සමානයි පොලිය interest එක plus principal. දැන් ඔය සූත්‍ර කිපය අපිට හදාගන්න පුළුවන්. ඔයාලා හැමෝම තමයි මේකේ අවධානයෙන් ඉන්න. මේවා මේ ඔයාලට මතක් තියාගන්න ලේසි. හරි. අපි ඒක දානවා මේ පුතාලේ ඒක ලස්සන ටයිප් වල දානවා. ඒ වගේම තව සුළු කුඩි සම්බන්ධයෙන් ප්‍රධාන සූත්‍ර කීපයක් තියෙනවා. මොකද ඒකත් අපි මේ දැන් දාලා මේ පුතාලට ඒක ලියා ගන්න. පොත පෑන් ලියලා ඒක මතක් තියාගන්න. ඒක සෝප්පොත් පොතේ ඒක ලියා ගන්න. ඒවා දේවල් අනිවාර්යෙන්ම ඔළුවේ තියෙන්න ඕන. ඒක වරද ගණන් හදන්න පහසු වෙනවා. අපිට දැන් ඒක බලමු වෙනද. පොලිය සමානයි මුළු මුදල ඍණ මුල් මුදල. Interest equals total amount minus principal. මුළු මුදල සමානයි මුල් මුදල ධන පොලිය. Total amount equals principal plus interest. මුල් මුදල සමානයි මුළු මුදල ඍණ පොලිය. Principal equals total amount minus interest. හරිද? අපි ඊළඟ මේ අවස්ථාව සුළු පොලිය. අපි බලමු එහෙනම් මොකද්ද මේ සුළු පොලිය කියලා. ඒක අපි හැදින්වීම බලලම බවර ඒක තේරුම් ගන්න. හරි. සුළු පොලිය simple interest. යම් කාලයක් සඳහා පොලිය ගණනය කිරීමේදී සෑම විටම මුල් මුදල සඳහා පමණක් පොලිය ගණනය කරන ක්‍රමය සුළු පොලිය ලෙස හඳුන්වයි.
when calculating the interest for a specific period, if only the initial amount, principal, is taken into consideration, then such interest is called simple interest. හරි. ඉතින් හැදවීමේ තියෙනවා මේ හැමසෙම පොලිය ගෙවන්න ඕනේ මේ ඉනිෂියල් amount එකට. නැත්නම් ප්‍රින්සිපල් මුළු මුදලට. අපි 50,000 ගත්තා. පොලිය වාර්ෂික පොලිය අනුපාතය 110යි. rate of interest 10%. අපි හිතමු අවුරුද්දක් ගියා. හරිද? එහෙනම් පළමු අවුරුද්දට ගෙවන පොලිය හොයමු එහෙනම්. පොත 500 කී පළමු වසරේ ගෙවන පොලිය. පළමු වසරේ ගෙවන පොලිය හරිය එහෙමනේ 110යි. 110 නම් මෙන්න මේ අවස්ථාව. 110 නම් 50,000 කොච්චරද මොකද? කීයද රුපියල් 5000. හරි. අපි එහෙනම් බලමු එහෙනම් මේ දෙවියන් අවුරුද්ද පොලිය එහෙනම්. දෙවියන් අවුරුද්ද පොලිය. දෙවන වසරේ පොලිය. දෙවන වසරේ පොලිය හොයන්නේ කොහොමද? 10යි. දැන් 50,000 කොච්චරද? ඒ කීයද? ඒ රුපියල් 5000. අපි හිතලා බලයි අපි හිතුව පස්වෙනි වසර කියලා. පස්වෙනි වසර කියලා. පස්වෙනි වසරට පොලිය හැද කොහොමද? 10යි 50,000 කීයද? ඒ කියුනේ ඒ රුපියල් 5000යි. එයාලා අර පැහැදිලි පේනවා අවුරුදු එකක් නෙමෙයි 10ක් නෙමෙයි කොච්චර ගියත් අනිවාර්යයෙන්ම පොලිය ගෙවන්න ඕනේ මේ ඉනිෂියල් amount එක නෙමෙයි මුල් මුදලට. හරිද? ඒක වෙනස් වෙන්නේ නැහැ. එතන අපිට සාමාන්‍ය හිතමුකෝ අවුරුද්දක පළමු අවුරුද්ද පොලිය 5000යි. දෙවන අවුරුද්ද පොලිය 5000යි. තුන්වෙනි අවුරුද්ද 5000යි. හතරවෙනි අවුරුද්ද 5000යි. හතර පහක් 5000යි. හයදහක් 5000යි. ඒක පොලිය වෙනස් වෙන්නේ නැහැ. අපිට මෙතන අවුරුදු 12 මෙයා පොලිය ගෙවන්න ඕන. වසර 5. හරිද? අවුරුදු 12ක් පොලිය ගෙවන්න ඕන. අපිට ඒක බලමු රුපියල් 50,000 ගත්ත එක්කනේ අවුරුදු 12ක් පොලිය ගෙවුවොත් කියන්නේ නම් පොලිය ගෙවන්න ඕනේ. මුළු පොලිය බලන්න ඕනේ. අවුරුදු මාසයක් කීයද? මාසයක් 5000යි. මාසයක් 5000යි. මේ 5000. 5000. හැබැයි 5000යි. මේ මාසය මේ මාසික පොලිය මේ ඇනුවල් ඉන්ට්‍රස්ට් එක. එනම් 5000 කීයද? අවුරුදු 12 නම් 12 වැඩි කළා කීයද? 60000යි. එතකොට 50000 තමයි මුළු මුදල. ප්‍රින්සිපල් එක. මේ තව මොකන්ද? ඉන්ට්‍රස්ට් එක. එනම් කොහොමද අපි කරන්නේ? amount එක කොහොමද? එනම් කොහොමද කරන්නේ? මුළු මුදල. මොකද සූත්‍රය? මුළු මුදල සමානයි මොකන්ද? පොලිය දල ඉන්ට්‍රස්ට් ප්ලස් ප්‍රින්සිපල්. මුළු මුදල දල ණය මුදල. එනම් කීයද? sorry මේ ඉන්ට්‍රස්ට් කියන්නේ පොලියනේ. පොලිය දල ණය මුදල. එහෙනම් පොලිය කීයද? පොලිය 60000යි. කී ඉන්ට්‍රස්ට් එක මේ sorry කීයද මේ ණය මුදල? 50,000යි. එහෙනම් කී දෙන්නේ? රුපියල් ඔන්න හොනේ නේද? 1 මිලියන වෙනවා. sorry 1,60,000යි 50,000 කීයද? 110,000යි. 110,000යි. එතකොට අපි ඉස්සල්ලා පාවිච්චි කරේ සූත්‍ර කීපයක්. ඒක තමයි මෙතන පාවිච්චි කරන්නේ. මොකද තේරුම් ගන්න මෙහෙමයි. සුළු පොලිය කියන හැමස්සෙම පොලිය කියවන්න ඕනේ ආරම්භ මුදලට. දැන් උදාහරණ අපි 10 11 පන්තියේ වැඩි පොලිය කියවන්නේ ඔක වෙනසක් වෙනවා. දැන් මම කියන්නේ නැහැ. එතන මේ පොලිය වෙනස් වෙනවා. 5000 ඊළඟ අවුරුද්දේදී 5500 වෙනවා. ඒ වගේ වෙනස් වෙනවා. එතන හැමස්සෙම මේ පොලිය වෙනස් වෙනවා වසර ඉවසට. නමුත් සුළු පොලිය එහෙම නෙමෙයි. අවුරුදු කීයක් ගියත් හැමස්සෙම පොලිය කියවන්න ඕනේ මේ ඉනිෂියල් amount එක නැත්නම් ආරම්භ මුදලට. පැහැදිලිද එහෙනම්? හරි. එහෙනම් අපි දැන් මේ සූත්‍රටි බලලා මම දැන් දෙන මේ ගණිතය අපි හදමු. ඉතින් මේ ලේසි මේ පාඩම අවසාන කොටස ඉතින් ලේසි අපි එහෙනම් ඉතින් එක එක ඒ ගණිතය අපි මේ පැහැදිලි කරගනිමු.
මුළු මුදල සමානයි ණය මුදල ධන පොලී මුදල. Amount equals principal plus interest. හරි 37 වෙනි ගාන. රුපියල් 50000ක් ගත්තා ණයක්. කීයද මේ බැංකුව අය කරන්නේ 8%. ප්‍රශ්නයක් එකේ අහලා මොකද්ද? වාර්ෂික ගෙවන පොලිය. හරිද? annual simple interest එක. කීයද වාර්ෂික ගෙවන පොලිය? annual simple interest එක හරිය ලේසියි. 100ක් ගත්තොත් කීයක් ගෙවන්නවද? 8ක් ගෙවන්නවා. එහෙනම් රුපියල් 100ක් ගත්තොත් ප්‍රින්සිපල් එක කීයද ඉන්ට්‍රස්ට් එක? පොලිය 8ක් ගෙවන්නවා. රුපියල් 9ක් ගත්තොත් රුපියල් 100ක් පොලිය කීයක් ගෙවන්නවද? 8ක් ගෙවන්නවා. 100ක් ගත්තොත් 8ක් ගෙවන්නවා. එහෙනම් 50000ක් ගත්තොත් කීයක් ගෙවන්න ඕනද? මොන කරන්න ඕනේ? 100 කට 8ක් 50000න් ද කොච්චරද එහෙනම්? කීයද රුපියල් 4000 නේද? රුපියල් 4000. මේක වෙන කරන්න පුළුවන් නේ? බලන්න ඕනේ. 50 අතේ වැඩි කෙරුවා 100 බෙදුවා. උත්තර කියන්නේ 4000 එන්නේ. ඒකම දෙහිපු දෙය ලේසි මෙච්චර මෙහෙම ලියන්න ඕන මේක ලේසි ගානන්නේ මෙහෙම ලියමු. 104න් 5000 කොච්චරද? 4000. ඊට පස්සේ අහනවා වසර තුන පොලිය. වසර තුනද පොලිය. interest for 3 years. අවුරුදු තුන පොලිය කියන්නේ. අවුරුදු තුන පොලිය මේ තියෙන්නේ වසර පොලිය. අවුරුදු 14000ක් ගෙවනවා. එහෙනම් අවුරුදු 3ක් නම් 4000 කීයද? 3ක්. කීයද? 12000යි. රුපියල් 12000යි total interest එක. එහෙනම් last question මම දහන්නේ මුළු මුදල අහනවා. amount එක අහනවා. කොහොම amount එක ගන්නේ? මුළු මුදලට පොඩි එකක් කරනවා. එහෙනම් කීයද ගත්තේ? 50000ක් ගත්තා. පොඩි කීයක් ගෙවද අවුරුදු 3ක් සඳහා? 12000යි. එහෙනම් උත්තරේ කියනවා වසර 3 අවසානයේදී මෙයා ණය නිදහස් වෙන්න කීයක් ගෙවනවද? 72000ක් ගෙවනවා. පැහැදිලිද එහෙනම්? තා ලේසි ගාන නේද? 108යි 50000 කීයද? 4000යි. මේ අවුරුද්දක්. අවුරුදු 3ක් නම් 3 වැඩි ඉන්නේ 12000යි. එහෙනම් මුළු මුදල හන්ද බලන්න ඕනේ 50000ක් ගත්ත බොරුස්සයා 12000 අතරේ මුදලක් ගෙවන්න ඕන. ඒ අතරේ මුදල තමයි ඉන්ට්‍රස්ට් එක කියන්නේ. එහෙනම් 50000 12000යි 72000යි. දැන් පැහැදිලිනේ? ක්ලියර්? right good. 37 වෙනි ගාන. අපේ අවුරුදු මිනිස්සෙක් පුද්ගලයේ උප 80000ක් බැංකුවේ තැන්පත් කෙරුවා. ඒ පොලිය ගෙවනවා ඒ බැංකුව අදාළ ආයතනය annual interest rate එක වාර්ෂික පොලිය අනුපාතයේ 112ක් ගෙවනවා. එතකොට රුපියල් 100ක් තැන්පත් කෙරුවොත් තැන්පත් මුදල රුපියල් 100 නම් පොලිය කීයක් ගෙවනවද? 12ක් ගෙවනවා. 100ට 12ක් ගෙවනවා. අහන්නේ මොකක්ද එහෙනම්? වසර දෙක අවසානයේදී මෙයා මේ මුදල අහව ගන්නවා. මුදල තැන්පත් කරනවා අවුරුදු දෙකක් සඳහා පොලියක් හම් වෙනවා. අවසානයේ එයා බැංකු පොතේ මුලින්ම 80000යි තිබුණේ බැංකු පොතේ. එයා අවුරුදු දෙකක් ගිය පස්සේ බැංකු පොතේ කීයක්ද තියෙන්නේ? පොලිය එක කොච්චරද කියලා අපි දැන් හොයන්න යන්නේ. හරිද? මේක හොයන්න කොහොමද? අපි බලමු එහෙනම් ඉස්සරහා බලමු එහෙනම් වාර්ෂික පොලිය. වාර්ෂික පොලිය. annual interest එක බලමු එහෙනම්. annual interest එක හරියද? 100ට 12යි. පැහැදිලිද එහෙනම්? එහෙනම් කීයද? 80000ද කීයද? 100 12 නම් කී 80000ද? කවුද කියලා කියන්නේ රුපියල් 16000යි නේද? රුපියල් 16000යි. හරිනේ 16000යි. හොඳයි. වාර්ෂික පොලිය 16000යි 100 තරම් එන්නේ. හරිද නෑ නේද? අලු 16000 නේද? 9600 නේ. මේ බින්දුව කරාම බින්දු දෙකයි අතවරක් මේ 12 හරි 9600 වාර්ෂික පොලිය. මෙයා විතර අවුරුදු දෙකක් නේ. අවුරුදු දෙකක් නම් අවුරුද්ද පොලිය 9600 නම් බලු වසර දෙකක් පොලිය වෙනවා. වසර දෙකක පොලිය. වසර දෙක පොලිය හොයන්නේ නේද? අවුරුද්දක් 9600යි අවුරුදු දෙකක් නම් දෙක වැඩි කරනවා. අවුරුදු 3ක් නම් 3 වැඩි කරනවා. අවුරුදු 5 නම් 5 වැඩි කරනවා. දැන් මේ හන්නේ වසර දෙක අවසානයේදී. එහෙනම් 9600 දෙකක් කීයද රුපියල් 19200යි. එහෙනම් වසර දෙක අවසානයේදී වොන්න එයා පොලිය වශයෙන් ගෙවනවා. පොලිය විතරක් ගෙවනවා 19200. දැන් මොකක්ද අහන්නේ එහෙනම්? වසර දෙක අවසානයේදී ආයේ බැංකු පොතේ කීයක්ද ඉතුරු වෙන්නේ එහෙනම්? එහෙනම් මොකක්ද ඒක අහන්නේ එහෙනම්? මුළු මුදල අහන්නේ. කොහොමද අහන්නේ? සූත්‍රය. මුළු මුදල සමානයි කීයද පුතාලා? right. මොකන්ද? මුළු මුදල දාල පොලිය. එහෙනම් කීයද මුළු මුදල 80000යි. පොලිය කීයද? 19200යි. එහෙනම් අවසාන උත්තරය එහෙනම් 80000යි
10200 රුපියල් අලු ලබදාස් 200 එනවා මොකද්ද? වසර දෙක අවසානයේදී ගෙවිය යුතු ණයෙන් මේ මුළු මුදල. දැන් අපි තැබ්බත් කරපුවාම 80000ක් තැබ්බත් කරපුවාම අවුරුද්ද පොලිය 9500යි for 2 years නම් ඒ වගේ දෙගුණයක්. 10200. එහෙනම් අවුරුද්ද අවසානයේදී 80000ට මෙච්චර මුදලක් එක්කම වෙනවා. ඒ අවසානයේදී අලු ලබදාස් 200ක් එයා පොලිය මේ සම්පූර්ණ එයාට හම්බ වෙනවා. බැලුවෙන් එයාට මෙච්චර මුදලක් ගෙවනවා. පැහැදිලිද එහෙනම්? එහෙනම් මුදල් තැන්පත් කිරීමේදී අපිට ඒ වාසිය අත් වෙනවා. මෙච්චර පොලියක් හම්බ වෙනවා. මේ අවුරුදු 19200. හරිද? මේ ගාන මෙහෙම කරන්න පුළුවන්. මෙතනදී තව ලේසි ක්‍රමයක් කියන මේ ගාන කරන්න. දේවි ක්‍රම. මෙතන තු. අයි හේතුව මෙතන මේ පොලිය අහන්නේ නැහනේ. මෙයාව අහන්නේ නැහැ. අහන්නේ මොකද? මෙයා විතරයි අහන්නේ. අවුරුදු දෙක අවසානයේදී මෙයා කොච්චරක් ණයෙන් මෙයාට කීයක් බැංකුව ගෙවනවද? දැන් මේ ණයක් නෙමෙයි තැන්පත් කරනවානේ. ඒ තැන්පත් කරලා අවුරුදු දෙක අවසානයේදී එයාට ආපසු කොච්චර මුදලක් බැංකුවේ පොතේ තියනවද? බැංකුවේ ශේෂය මුලින්ම 80000යි. අවුරුදු දෙකකින් පස්සේ ශේෂය හොයන්න යනවා. අපි හෙව්වා කීයද? 99200යි. දැන් මේක හරියට ලේසි ක්‍රමයක්. ඔය ලේසි ක්‍රමේ වරද්ද නැහැ. රුපියල් 100ක් තැන්පත් කරුවොත් ඩිපොසිට් එක රුපියල් 100 නම් වසර දෙක අවසානයේදී කීයක් හම්බ වෙනවද මුළු මුදල amount එක කීයක් හම්බ වෙනවද අවුරුද්ද කීයද අවුරුද්ද 12යි 12 අවුරුදු දෙකක් නම් කීයද 24යි නේද එහෙනම් සෑම රුපියල් 100 සඳහාම රුපියල් 24ක් එක්ක හොයනවා අවුරුදු දෙකක් නම් අවුරුදු 3ක් නම් කීයද 12 3 36යි එහෙනම් 100ක් තැපක් කරුවොත් 136ක් හම්බ වෙන අවුරුදු 13 සඳහා අවුරුදු 5 නම් 100ක් තැපක් කරුවොත් කීයද 12 5 60යි. 60ක් 160ක් හම්බ වෙනවා. එහෙනම් 100ක් අවුරුදු දෙකක් නේ අපිට හොයන්න ඕනේ. ඒ 100ක් තැම්පත් කරුවොත් අවුරුදු දෙක අවසානයේ කියන්නේ එහෙනම් 12 දෙකක් කීයද? 24යි. එහෙනම් 124යි. එහෙනම් මේ අනුව බලන්න රුපියල් 100ක් තැම්පත් කරුවොත් වසර දෙක අවසානයේදී වසර දෙකකින් පසුව කීයක් හම්බ වෙනවද මුළු මුදල? 124ක්. එහෙනම් 100ක් තැම්පත් කිරුවොත් මෙච්චර හම්බ වෙනවා. එහෙනම් කීයක් තැම්පත් කරුවේ? 80000. අහන්නේ මොකද්ද එහෙනම්? අවුරුදු දෙක අවසානයේදී ගෙවිය යුතු මුළු මුදල. ඔය එක්ස්පෑන්ඩ් වෙනවා. ඉස්සරහ කරා වගේ අපි හරහටයි කරනවා. 80000 මේ 124 වැඩි කරලා මේ දෙන්න වැඩි කරලා ඒ උත්තරේ බෙදනවා 100. හරිද? මේ රකපුවාම අනිවාර්යෙන්ම අවසානයේ රුපියල් 99200 එනවා. පියවර එකයි. මෙතන පියවර කීයක් ගත්තද? පියවර 1 2 3 4 5යි 6ක් ගත්තා. මෙතන කෙලින්ම පියවර දෙකෙන් ගාන ඉවරයි. දැන් පැහැදිලිද මේ අර අපි මේක මේ හැදුව ලකුණු හම්බ වෙනවා. මේක මේ කරලා ලකුණු හම්බ වෙනවා. හැබැයි මේක මේ ඉක්මන. හරිද? මේක හදන්න ඕනේ පොඩි අහන්න නැති හින්දා. පොඩි අහන්න නැති හින්දා කෙලින්ම අහන්නේ මුළු මුදල අහන්නේ. මුළු මුදල අහන්න ඕන හින්දා කෙලින්ම අපි මේක මේ ගාන හදන්න ලේසිනේ. පැහැදිලි නේද ඒක? හොඳයි. ඒ වගේම තව තේරුම් ගන්න ඕන. අපි යමු ඊළඟ ගානට යනවා. මේ 39 වෙනි ගාන. මේ ගාන කියනවා රුපියල් 20000ක් ගත්තා. මේ වාර්ෂික පොලි අනුපාතය 12යි. ඇනුවල් ඉන්ට්‍රස්ට් එක වාර්ෂික පොලි අනුපාතය 12යි. ඔන්න මේ ගාන පොඩි වෙනසක් තියෙනවා. දීලා තියෙන මුළු පොලිය. අපි ඉස්සර පොලිය හෙව්වනේ. දැන් මේකේ මුළු පොලිය දීලා තියෙනවා. අහලා මොකද වාර්ෂික පොලිය අහනවා. ඉන්ට්‍රස්ට් per year වසරක පොලිය. හරි ලේසි. ඇයි හේතුව? 100ක් ගත්තොත් 12ක් ගෙවනවා. 100ක් දක්වන 12 නම් 20000 කොච්චරද? 100 12 20000 කීයද උතේ? කැපුණාම රුපියල් 2400. very simple. 2400. මේ වාර්ෂික පොලිය. එහෙනම් අහනකොට කාලය අහනවා. එහෙනම් කිසියම් කාලයකින් පස්සේ මුළු පොලිය වශයෙන් කීයක් ගෙවුවද? 4800ක්. Total interest after few years 44,800. එහෙනම් වසරක් සඳහා පොලිය කීයද? 2400. දැන් මොකද කාලය හොයන්න කොහොමද? පොලිය ගෙවූ කාලය සමානයි මුළු පොලිය බෙදීම වසරකට ගෙවන පොලිය. Period equals total interest divided by annual interest. වාර්ෂික පොලිය අනුපාතය සමානයි
වසරකට පොලිය බෙදීම මුල් මුදල වැඩි කිරීම 100ට. Annual rate of interest equals annual interest divided by amount multiplied by 100%. මෙන්න මේ සූත්‍රය. මොකන්ද මුළු පොලිය බෙදලා වාර්ෂික පොලිය. total interest divided by annual interest. එලා කියන්නේ මුළු පොලිය කියන මෙතේ මුළු පොලිය 4800යි. එලා කිය වාර්ෂික පොලිය 2400යි. එලා කියන්නේ වසර දෙකයි. 2 years. හරිද එහෙනම් total interest කියන 4800. Interest per year 2400. Yeah, what is the time? Time duration is 2 years. Clear? Right, very simple no? You can use this formula. මේ සූත්‍රය කරලා පාවිච්චි කරපුවාම හරි ලේසි. මේක බලන්න තියාගන්න. හරි, අපි යමු එහෙනම් ප්‍රශ්නාංක 40. හරි, ප්‍රශ්නාංක 40. මේ වීඩියෝ දාන්නේ පොඩ්ඩක් වෙලා ගියා. මේක වෙලා ගියේ දැන් අනිත් පන්ති දාන්නකොට පාස්කු ආවා, සිංගලවරු ආවා. පොඩ්ඩක් පොඩි මේ පොඩි බ්‍රේක් එකක් දුන්නා. වලට ඉදහසෙන් දෝනෙන්දා ඒක මේ ප්‍රශ්න ආයේ ඊළඟ පාරදී ඔහොම මම දායි යනවා. මොකද පාරදී ලියා ගන්න ඕන. ලියාගෙන තේරුම් ගන්න ඕන, පොතේ ලියා ගන්න ඕන, දැල්ල යාළු සේරටම කියන්න ඕන. කියලා මේ හැමෝම මේක මේ පාඩම දැනගත්තාම ලේසි. ඒක ඉස්කෝලේ පටන් ගත්තාම අර හරි ලේසි මේ ඒසරලෙසන් ලේසි. මොකද මේ පාඩම දැල්ල හින්දා. ඒක මේ කාලේ වරක හරිම ප්‍රයෝජන වෙනවා. ඔයාලා මේ පැහැදිලි මේකේ ලියාගෙන ඒකේ කරගන්න. හැමෝම යාළුවෙක් කියන්නේ නියමනේ හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් මේ එක ක්ලික් කරපුවම අරකට වීඩියෝ එක එසරින්ම බලන්න. මේක පොඩ්ඩක් උරු තියාගන්න. හරි. එහෙනම් මේක අහන්නේ මොකන්ද? ප්‍රශ්නාංක එකේ අහනවා මුළු පොලිය. ඔව් මුළු පොලිය හොයන්නේ නේද? ඉන්ට්‍රස්ට් එකනේ මම සූත්‍රේ. පොලිය සමානයි මුළු මුදලෙන් අඩු කරනවා කියන්නේ ප්‍රින්සිපල් එක. පොලිය හොයන්න කොහොමද සූත්‍රයේ ලැබෙන්නේ? මුළු මුදලෙන් අඩු කරනවා කියන්නේ මුළු මුදල. කියලා මුළු මුදල 50000ක් ගත්තා කීයක් ගෙවනවද? 54000ක් ගෙවනවා. 50000ක් ගත්ත මොනසෙ එච්චරක් ගෙවනවා කියන්නේ මේ තමයි ප්‍රින්සිපල් එක. මුළු මුදල මේ තමයි amount එක. මුළු මුදල ඒ 54000න් 50000 අඩුවම වැඩිපුර ගෙවු මුදල එනවා. ඒ තමයි පොලිය රුපියල් 4000යි. ඒක තමයි පොලිය මුළු පොලිය. හරිද එහෙනම්? අහන්නේ මොකක්ද එහෙනම්? කාලය. ඒ කාලය හොයන්න මොකද්ද අපි දැනගන්න ඕනේ? මුළු පොලිය බෙදනවා මේ මෙතන තියෙන මාසික පොලියනේ. මාසික පොලිය බෙදනවා. මාසික පොලිය බෙදනවා. මුළු පොලිය බෙදනවා මාසික පොලිය. මාසික පොලිය බෙදලා තියෙන මාසික පොලිය. එහෙනම් මුළු පොලිය දාලා කීයද? මුළු පොලිය 4000යි 4000. දැන් මෙතන මෙයාව හොයන්න ඕන. එහෙනම් මාසික පොලිය වෙනම හොයන්න වෙනවා. අපි එහෙනම් මේක වෙනම කැල්කියුලේට් කරමු. interest per month. interest per month. මාසික පොලිය. මාසික පොලිය යන්නේ. අල්ලේසි. කීයද 102යි. 100 තරම් දෙකක් ගෙවනවා. 100ක් ගත්තොත් දෙකක් ගෙවනවා මාස 32. 100 දෙක නම් 50000 ගත්තම දෙයි. 50000 කීයක් ගෙවන්න ඕනද? 50000 ගෙවන්න ඕන කියන්නේ රුපියල් 1000 ගෙවන්න ඕන. එහෙනම් රුපියල් 100ක් ගත්තොත් දෙකක් ගෙවන්න ඕන. 50000ක් ගත්තොත් ගෙවන්න ඕන කියන්නේ 1000. එහෙනම් මෙන්න මාසික පොලිය අපි හෙව්වා. එලා අපි දැන් මුළු පොලිය දන්නවා 4000යි මාසික පොලිය දන්නවා 1000යි. එලා පුතාලා කාලේ හොයන්න කොහොමද නම් මාස කියන්නේ නේද මාස 4000 බෙදලා 10යි මාස 4යි. පැහැදිලිනේ? අයි හිතුව මුළු පොලිය විතරයි හොයාගත්තා. තමයි මේක අහන්නේ නැහැ. මාසික පොලිය කියන්නේ අහන්නේ නැහැ. නමුත් මාසික පොලිය හොයන්න නැතුව අපිට කාලේ හොයන්න බෑ. එලා කාලේ හොයන්න නම් අනිවාර්යෙන්ම මේ සූත්‍රය දාන්න දෙනවා. දාන්න දෙනවා අනිවාර්යෙන්ම මුළු පොලිය අපි මේ හෙව්වා මාසික පොලිය හෙව්වේ නැත්නම් මේක හොයන්න බෑ. අපි මේ මාසික පොලිය මේ වගේ වෙනම අපි හදාගන්න වෙනවා. දැන් පැහැදිලිනේ? හරි. ගල දෙකක් තියෙනවා මේ ඉක්මනින්ම හදලා ඉන්නේ නේද 6 වෙනවා. දැන් රෑබෝ වල වෙලා තියෙන්නේ 12 ළඟ වෙලා තියෙන්නේ. අපි ඉක්මනින් තුන් ගලක් තියා හදමු. හරි. තව පහසු ගානක්. හරියට මේක තප්ප්‍රජාල වේගාර කරන්න යන්නේ. මොකද අහන්නේ annual interest rate එක අහන්නේ. මොකක්ද අහන්නේ? වාර්ෂික පොලි අනුපාතයක. පැහැදිලිද මේ? හරිම ලේසි තප්පරජාලය යන මෙන්න මේ සූත්‍රෙකට බලන්න කියන්නේ. මොකක්ද? වාර්ෂික පොලි අනුපාතය සමානයි වාර්ෂික පොලිය හොයලා බෙදනවා මුළු මුදලෙන්. ඒක විතර 100. annual interest rate equal
annual interest divided by principal into 100%. හරි. එතන පේන සූත්‍ර පේනවා ඒක පැහැදිලිව මේ වගේ මේ හොඳට මතක තියාගන්න ඕන. හරිනේ. එහෙනම් කොහොමද වාර්ෂික පොලිය යන්නේ නම් වාර්ෂික පොලිය කියන්නේ නම් මොකද්ද? මුලින්ම හඳුනන මොකද්ද? වාර්ෂික පොලිය. කී වාර්ෂික පොලිය දීලා තියෙනවා. ගිවන. කීයද? 2400යි. 2400 වාර්ෂික පොලිය. ඊපස්සේ දීලා තියෙන මොකද්ද? මුළු මුදල. කීයද මුළු මුදල? 30000යි. එහෙනම් 30000ට මෙච්චරක් ගෙවන. මෙච්චර නම් සීල කොච්චරද? නේද? මෙච්චර අච්චර කොච්චරද නේ? සීල මෙච්චර නම් 30000 මෙච්චර නම් සීල කොච්චරද? 30000ක් ගත්තොත් 2400ක් ගෙවනවා. 100ක් ගත්තොත් කොච්චර ගෙවන්නවද? බිඳු කැපෙනවා. මේ බිඳු කැපෙනවා. කීයද 24 තුනේවා 8%. සීට 8යි. වාර්ෂික වල පාස්සේ සීට 8යි. ඒක ලේසි ගාන නේද? මේ ක්‍රමය දන්නවා නම් තප්පර ගාලා යන්නේ. හරි. අපි යමු අවසාන ගාන වලට. Right. Yes. Last final අන්තිම ගාන. වාර්ෂික පොලියට පාදේ කීයද? 112යි. මුළු මුදල 56000යි. ගහන්නේ මොකක්ද එහෙනම්? අහන්නේ මුළු මුදල. මොකක්ද අහන්නේ? ප්‍රින්සිපල් එක අහන්නේ. මේක හදන්න කොහොමද? පොඩ්ඩක් හිතක් දොර ගාලා පුතා තනියම හිතලා බලන්න. තනියම හදන්න හොඳ දක්ෂයෝ. හරි. එහෙනම් කොහොමද මුළු මුදල ගන්නවා කොහොමද මුළු මුදල හදන්නේ? මුලින්ම බලන්න ඕන අනිවාර්යයෙන්ම අපි මෙයා හිතන x කියලා හිතමු. x ලාගේ කවුද වැඩි වෙන්න ඕනේ? x වැඩි වෙන්න ඕනේ 56000ද. කියලා බලන්න. x වැඩි වෙන 56000ද. හරි. බලමු මෙතන කොහොමද වැඩි කියලා. x වැඩි 56000ද. 56000 කියන්නේ මොකද්ද? මුළු මුදල කියන්නේ මොකද්ද? amount එක. දැන් මුළු මුදල හැදෙන්නේ කොහොමද? මුළු මුදල හැදෙන්නේ තුවේ පුතේ කොල්ලෝ කෙල්ලේ වහදන්නේ ප්‍රින්සිපල් එකට එකතු වෙනවා ඉන්ට්‍රස්ට් එක. මුළු මුදල එක්කම වෙනවා පොලිය. එහෙනම් පැහැදිලි මෙතන මේ මුළු මුදල 56000 ඇතුලේ මුළු මුදලක් තියෙනවා පොලියක් තියෙනවා. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම x ලාගේ අඩු වෙන්න ඕන 56000 වැඩි වෙන්න ඕන. අපිට විභාගය ලියද්දී එක්සෑම් එක ලියද්දී පුතා මෙන්න මේක ඔළුවේ තියෙන්න ඕන. හදිසි උත්තරය ආවත් 60,000 ආවා. කෙලිම වැරදිනේ. ඇයි? x ලාගේ අඩු වෙන්න ඕන. එළ උත්තරේ අඩු වෙන්න ඕන. 60,000 ආව හරියන්නේ නැහැ නේද? වැඩිපුර උත්තර ආව වරදිනේ. එළ අඩු උත්තර එන්න ඕන. ඒක ඔළුවේ තිබ්බා ලේසි. ඒ හේතුව මෙතන පොලියක් තියෙන හින්දා. එහෙනම් අපි දැන් ෆෝල් බලමු කරන්න කියලා. ලේසි. බලමු මේ පොඩි chart එකක් ගහමු. රුපියල් 100ක් ණය ගන්නවා. 100ක් ණය ගත්තොත් හරියද? අපි මේ 112 පොලිය එහෙනම් කීයද මුළු මුදල අපට වන්නේ වසර අවසානයේදී කීයක් ගෙවන්නවද? කීය පොලිය? 112ක් ඉඳලා 100ක් ගත්තොත් 12ක් ගෙවන්න ඉඳලා 112යි කීයද? 112යි. එහෙනම් 100ක් ගත්තොත් 112ක් ගෙවන්න ඕන මුළු මුදල. එහෙනම් කීයක් ගත්තොත්ද 56000ක් ගෙවන්න ඕනේ. හරිය ලේසි. ඔය chart එක ගහවනම් ලේසි නේද? ආයෙ මම කියලා අපේ 100ක් ගත්තොත් 112ක් ගෙවන්න ඕන. ඒ 112 උනේ මුළු මුදලනේ. රුපියල් 100යි ගත්තේ කීර පොලිය 12යි. 100යි 12යි 112යි. එහෙනම් 100ක් ගත්තොත් 112ක් ගෙවන්න ඕන නම් x මුදලක් ගත්තොත් මෙයා 56000ක් ගෙවනවා. එහෙනම් x ලාගේ අඩු වෙන්න ඕන කියලා කිව්වා එහෙනම්. එහෙනම් අපි මොකද හදේ එහෙනම්? සාමාන්‍ය තමයි 100 වැඩි කරලා 56000යි. 56000 100 වැඩි කරලා මොකක්යි කරන්නේ? 112 බෙදලා දානවා. බෙදපුවම 112 කෙලින්ම එකයි විතර කීයද 560 112 5යි. එහෙනම් 500 100 අන්ද රුපියල් ආව කීයද 56000යි. අපේ තරකය පැහැදිලි 50000 කියන එක උත්තරේ අදුයි 56000ද අන්න හරි. හරිද? උත්තරේ කිදාවේ 50000යි ආවේ. ඒ පොඩ්ඩක් ලැබුත් වීඩියෝ හදිසි අපි අහන පාර පොඩි බූම් එකක් කරුවා. පොඩි සද්දය අහන පාර කවා වෙලා ඇත්තුවා. හරි අපි උදේ ඒකයි අපි වීඩියෝ කරන්නේ හරි ප්‍රශ්නයක්. වටේ සද්ද දරුවෝ පොඩි පොඩි සද්ද ඇහෙන්නේ. ඒ උදේ හිතන්න එපා මොකද අපි දැන් මේ අපිට සමහර පැය 3-4 යනවා පුතාලා පැයක් බලන වීඩියෝ පැය 4-5 වෙලාවක් තියෙනවා. අපි දැන් මේ වීඩියෝ පැය 4-5 කරනවා. තාව කරනවා. හේතුව මේ එකේ සද්දෙන් අපි පොඩ්ඩක් අපිට ඩිස්ටර්බ් වෙනවා. ඒ මගේ මේ අර විගතව පන්ති කරනවා වගේ නෙමෙයි මේක තියා අමාරුයි මේ කරා කියන්නේ. පුතාලා ඒකේ ප්‍රයෝජන ගන්න හැමෝම ඒක වෙන්න ඕනේ.
හරි දෙනවා. පරස් 10 වරේ. හරි දැන් පාඩම ඉවරයි. හෝම්වර්ක් දෙනවා. හෝම්වර්ක් පහක් මේ දෙනවා. හතරක් දෙනවා. හතර ඉතා පොඩි පුතේ හදලා උත්තර චෙක් කරන්න. චෙක් කරලා පාඩම තේරුම් ගන්න. එතන මෙතන අපි මේ 14 පාඩම අවසానයි. ප්‍රශ්න පාඩම ඉවරයි. ඉතා හොඳින් මම කරා වරත් එක හොඳින් තේරුම් ගන්න. අපි හෝම්වර්ක් එක බලමු වේලා. හරිද අපි එහෙනම් අවසන් කරමු දෙවරාව 12ක් පහුවලා තින්නේ. ඉතින් හැමෝම මොකද අපි මහන්සි වෙනවා. බලන්න මහන්සි වෙන්න, උනන්දු වෙන්න. මොකද ඉන්දියාවක් කරා අර මේ වෙද්දී ඔය පාඩම් ලියනවා එකම වගාව කරන්න නේද මම යන්නේ. දැන් වගාව කරලා දැන් පස්සේ බීජ දැනෙන්නේ. ඇට පාන මුළු වටේ යනවා. බලපොතේ මගේ වගාව තියෙන මම ආලපාල එක මම බෙදා ගන්නවා. ඉතින් මම සෑහෙන ප්‍රමාණයක් දැන් වගාව කරලා තියෙනවා. පුතාලට බලද පුළුවන් පස්සේ ඉතින් අවසානයේ ඔය ඉන්දියාවක් කරනවා. අපි දැන් මේ විදිහට අපේ ලංකාවේ මේ වෛරසය පාලනය ඉතා හොඳින් කරලා යනවා. අපි හැමෝගේ උදව්ව ඇතිව. ඉතින් ඒ හින්දා පුතේ අපි ඊළඟ වීඩියෝ එකේදී අපි හොඳ ආරංචිය ඒ කියලා මම විස්තර කරනවා. ඉස්කෝලේ පටන් ගන්නවා. අපි දැන් මේ අපේ දැන් විදහාස අපිට මේ සීවා වෙන්න අපි මේ මුළු සේරම දැන් විදහාසේ යන්න පුළුවන් වෙන්න අපි දැන් අවශ්‍ය පසුබිම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම පුතේ ඒ වෙනකම් පරිස්සම් වෙන්න මේ පරීක්ෂා වල වගේ තාම පරිස්සම් වෙලා හැමෝම මේ රට බේර ගන්න හැමෝම උදව් කරන්න. ඒ වගේම ලෝකෙත් මේ පැතිරෙන වෛරසය අපි මේ බේර ගන්න හැමෝම පුතාලා මේ උදේ හවස යාඥා කරන්න. අපි හැමෝම පුංචි වෙලාවක් ඒ අවස්ථාව යාඥා කරමු. මේ වෛරසයෙන් බේර ගන්න ලංකාව විතර නෙවෙයි මුළු ලෝකෙම අපි ගලවන්න ඒ අවශ්‍ය ශක්තිය දැහැලා අපි ඉන්න හැමෝම අපි යාඥා කරමු. අපි තමගේ ආගම සීකරන්න. මේ වගේ උදේ හවස වල හැමෝම යාඥා කරන්න. ප්‍රාර්ථනා කළා සේරත් බෙදගුවම උත්තරුද්ද සුබ සහ ඊටවත් ප්‍රීතිවත් සහ වාසනාවන්ත වසර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරම් පිටාත්තේ දුවේ සියලු දලාතම පෙරවසරලයි ජීවිතය. අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.